වස්සාන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි අඬා හරි ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්න. නිවන් දකින්න මහන්සිගන්න. සමහරලාවට කෙලෙස් එක්ක අමාරුයි. කෙනෙක් කොච්චර උත්සාහ කරත් සිල් රකින්න කියලා හිතනවා. හැබැයි කෙලෙස් හරියට බලවත්. පංචසීලෙව රැකගෙන ඉන්න බෑ. හිත නොමග යනවා. නිතර බණහන්න උත්සාහ කරනවා. බණ අහනකොට නින්ද යනවා. නිදිමත ඊට වඩා බලවත්. සීල් ගන්න හිතනවා. හැබැයි කම්මැලි යන්න හිතෙන්නේ. අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්ත ඊට වඩා බලවත්. භාවනා කරන්න ඕනෑ කියලා හිතනවා කම්මැලික මේ ඔක්කොටෝ වඩා බලවත්. ඒකට පටන් ගන්න හිතෙන්නෙමනේ. එතකොට මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ධර්මය දියුණු කරන්න, පින් කරන්න, සිල් රකින්න, ගුණධර්ම පුරන්න හිත යොමු කරනකොටම අපායේ පැත්තට ඇදෙන අරමුණු ඊට වඩා වේගෙන් ඔබ ඇදගෙන යනවා. ඒකට හේතුව පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ සතර අපායේ මහගෙදර කරගත්ත ලෝකෙක. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නුගේගොඩ පදිංචි ඉෂානී ධනුෂ්කා වීරසිංහ මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ නොවැම්බර් මාස 19 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ නුගේගොඩ පදිංචි ඉෂානී ධනුෂ්කා වීරසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ වගේම ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ තමයි ඉෂානී ධනුෂ්කා වීරසිංහ මහත්මියගේ නොවැම්බර් 19 වෙනි දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමියට දානයන් අතර අග්‍රම දානයක් වන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන අරමුණ ඔස්සේ මේ ධර්ම දානමේ පින තමන්ට ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අපි කවුරුත් ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ මේ ලෝකයේ පුරාම ජීවත් වෙන කෝටි 700කට අධික විශාල ජනතාවක් මේ වෙනකොට මුළු ලෝකයාම රෝග බියකින් අසරණ වෙලා ලෝකෙ ඊටාම බලවත් රටවල් පවා විශාල පීඩනයකට පත් වෙලා මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාව. යන්තම් පසුගිය මාස කීපේ මේ ඇතිවෙන වසංගතයේ යම් අඩුවීමක් තුළ අපේ රටේ මිනිස්සු ටිකක් නිදහසේ රෝග බියක් නැතුව පසුගිය මාස කීපය ගත කරා. දැන් ආයෙමත් අපි කවුරුත් දන්නවා මේ වසංගතයේ හිතාගන්න බැරි විදිහට පැතිරෙමින් ව්‍යාප්ත වෙමින් යන කාලයක්. ඒ නිසා බොහෝ පිරිසක් බයෙන් තැති ගැනීමෙන් ඉස්සරහට මොකක් වෙයිද? මොන වගේ විදිහට ජීවත් වෙන්න වෙයිද? මොන වගේ ප්‍රශ්නේද? අපටත් මේ රෝගයට ගොදුරු වෙන්න වෙයිද? මේ අනාගත බය මිනිස්යන් තුළ වර්ධනය වෙලා තියෙනවා. පිංගතුනි ලෙඩවීම කියන එක ඉපදුනානම් ඔබත් මමත් කාටත් මේ ලෝකෙ උපන්නා වූ සෑම දෙනෙකුටම ඉපදුනානම් ඒ කාන්තෙන් කවදා කොතන කොයි මොහොතේ හෝ අපි ලෙඩ වෙනවාමයි. උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යන ජරාවට පත්වෙනවා.
කවද කොතන කොයි මොහොතේ මොන විදිහට හරි අපි කාටත් මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා. මේක තමයි ලෝක ධර්මතාවේ. හැබැයි මේ ලෝක ධර්මතාව ඉදිරියේ දැන් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ රෝග පීඩා ඇතිවෙන්න හේතුවෙන කාරණා රැසක් අපිට පෙන්නල දීලා තියෙනවා. ඒ තුළ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නවා ශරීරයේ වැරදි ලෙස පරිහරණය කිරීම තුළින් ඇතිවෙන ලෙඩ රෝග තියෙනවා. ඒවා අපි නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තුළින් ආරක්ෂා කරගන්න ඒ ලෙඩවලින් වලකින්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි මේ රෝගයත් එක්ක මේ ලෝකයේ පුරා මිනිස්සුන්ගේ සමාජ දුරස්ථ භාවය ඇති කරලා. ඔබ දන්නවා කවුරුත් මූුණ වහගෙන මේ මූන් නහය කට බැඳගෙන මේ මාස්දාගෙන මිනිස්සු යනකොට සමහරලාවට වෙනද වගේන මේ අපහසුවක් තියනවා. කෙනෙක් කියන්න පුළන් හුස්ම ගන්නත් අමාරුයි වෙනද වගේන මේ හරි අමාරුයි මේක දාගෙන මේක මහ කරදරයක්. හැබැයි ඒ තුළ ඔබ ආරක්ෂා වෙනවා. අන්න අයවත් ආරක්ෂා වෙනවා. ඊළඟට නිවරදි සෞඛ්‍ය පුරුදු නිතර අත්හෝදනේවා විසබිජනාසක භාවිතා කිරීම. එතකොට මෙවැනි දේවල් තුළ ඔබට ඔබේ කය නිවරදි විදිහට පරිහරණය කිරීම තුළින්. ඔබට ඒ රෝගයෙන් ආරක්ෂා වෙලා ඔබේ ආරක්ෂාව හදාගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ වෙලා අපි දන්නවා පහුගිය කාලෙ මේ රෝගේ ඔබ දකින්න ඇති මේ රෝගේ ආරම්භ වෙච්ච කාලේ. ලංකාවට රෝගෙ ව්‍යාප්ත වෙන්න කලින් තමයි මිනිස්සු හොඳටම සූදානන් වුණේ. ඉස්සල්ලාම පළවෙනි රෝගයා ලංකාවේ හොයාගත්ත වෙලාවේ. මේ රෝගයේ ලෝකෙ ව්‍යාප්ත වෙනකොට මිනිස්සු මොනතරම් බයවුනාද කියලා හිතන්. අර පෙරුම් කායන් හොයලා අත්වල බැඳගෙන ඒ කාලෙ නිතර රතන සූත්‍රය කියන්න පටන් ගත්තා. හැම පන්සලකම වගේ රතන සූත්‍රය සජ්්‍යහයනා කරා ගෙවල්වල මිනිස්සු රතන සූත්‍රය කිව්වා පිරිත් කියන්න ගත්තා. පිරිත් පැන් ඉස්සා කොත්තමල්ලි නොඒක් බෙහෙත් වර්ග ආයුර්වේද බෙහෙත් වර්ග ශරීර ශක්තිය වර්ධනය වෙන දේවල් හොය හොයා මිනිස්සු බොන්න ගත්තා. ඒ කාලෙ මිනිස්සු ධර්මය ගැන වැඩිපුර හිතන්න ගත්ත පසුගිය මාසවල දැන් අමතකයි. දැම් අද මේ වෙනකොට දහස් ගණනින් රෝගීන් වාර්තා වෙලා වේගෙන් රටපුරා මේක පැතිරෙද්දී. ලෝකයේ පුරා වේගෙන් පැතිරීගෙන යනකොට අර වෙන දත ඉබ බය මිනිස්සුන්ට දැන්නේ. සමහරු ඕන දෙයක් වෙච්චදෙන් කියන මට්ටමෙන් ජීවත්වෙනවා. ඒ නිසා පිංහතුනේ තමන්ගේ නිවරදි සෞඛ්‍ය පුරුදු ඔබේ ආරක්ෂාව ඔබේවා පිළිපැදීම කියන්නේ ඔබ විතරක් නෙමේ. ඔබේ ප්‍රියයන් ඔබේ ඥාතීන් ඔබේ දරුවන් ඔබ ඇසුරු කරන අය ඔබේ අසල් වැසිය රටටම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගන්න කටයුතු ගමක් රටක් පවුලක් සියලු දෙන ආරක්ෂා කරන්න ඔබ ගන්න කටයුත්තක් බවට පත්වෙන. තිය නිසා මුලින්ම සිහිපත් කරනවා මේ කාලයේ තුළ ඔබ ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න. ඔහේ හිතු මනාපි ගමන් බිමං යන්න ඇවිදින්න යන්න ඒ වගේ කටයුතුවලට යොමුුවෙන් නැතුව පුළුවන් තරම් මේක ඔබට විතරක්නේ මුළු ලෝකයේ පුරා පැතිරයන වසංගතයක්. මහා බලව රටවල්වල ලෝක පාලනය කරන මහ බලවතුන් හැටියට පෙනීන්න ලෝක නායකයන් පවා මේ රෝගයට ගොදුරුුණා. හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රජ කුමාරෝරු හැටියට ඉන්න රාජකය පවුල්වල රාජකය පිරිස රාජ කුමාරෝරු පවා මේ රෝගයට ගොදුරුුණා. ලෝකෙ බලව රටවල මොන්න තරම් පිරිසක් මහා ධනවතුන් ධනකුවේරයන් කී දෙනෙක් මේ වෙනකොට මේ රෝගය නිසා මිය ගිහිල්ලා තියෙනවද. ලෝකෙ මේ වෙනකොට අද මේ වෙනකොට ඔබ බලන්න කෝටි 4කට ආසන්න පිරිසක් රෝගයට ගොදුරු වෙලා ඒ තියෙනෙ සංඛ්‍යාලේඛන විතරයි. ලෝකෙ බොහෝ රටවල මේ කොරෝනා රෝගය හොයාගන්න කරන ඒ පරීක්ෂණයක්ත් කරගන්න පුළුවන් වාතාවරණයක් අද නෑ. බොහෝ දුප්පා රටවල් දින්දිරු රටවල් අප්‍රිකාන් රටවල් එතකොට ඒ පරීක්ෂණයක් කරන පිරිසගේ වාර්තාටික තමයි ඔය. එතකොට නිවරදි සංඛ්‍යාලේඛන ගත්තොත් තව කෝටි කීයක් මේ වෙනකොට මේ රෝග පැතිරිලා ඇද්ද. තියෙන සංඛ්‍යාලයක අනුව විතරක් ගත්තත් මිලියනයකට හා ලක්ෂ 10කට හා පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා. දවසකට ලක්ෂ 3-4 වේගෙන් අලුත් රෝගීන් හොයාගන්න සංඛ්‍යාලේඛන විතරක්. තාම බෙහෙතක් නැති ඖෂධයක් හොයාගන්න බැරිවෙච්ච රෝගයේ වාර්තා වෙලා පැතිරෙන්න්න පටන් අරං අවුරුද්ධකට ආසන්න වෙන. නමුත් තවමත් ලෝකෙ මොන තරම් බලවර් හටවලටවත් බෙහෙතක් හොයාගන්න බැරිවෙච්ච රෝගයක් තිය නිසා මේ කාරණය මුලින් ඔබට සිහිපත් කරේ ඔබෝබේ ආරක්ෂාව අන්න අයගේ ආරක්ෂාව අපිට නොයෙක් ප්‍රශ්න තියෙනවා. ජීවත්වෙන්න බැරිකං ආර්ථික ප්‍රශ්න
අපි හම්බකරොත් දුක්කින්දොත් කන්න පුළුවන් ඒ වගේ දේවල් ඔබට හිතෙන්න්න පුළුවන් මේ වාහනගෙන ඉන්නකොට කවුද හාමුදුරු කන්න දෙනවද අපිටනි ප්‍රශ්න තියෙන්නේ කොහොමද ගෙවල්ලොල ඉඳලා ඇත්ත අපි කාටත් එවැනි ප්‍රශ්න තියෙනවා හැබැයි ඒ සියල්ල ඉදිරියේ අපි කවුරුත් අපේ සියලු දෙනා වෙන මේක කාගෙවත් අරය නිසා මෙයා නිසා මෙන්න මෙයා තමයි කියලා කාටවත් වැරැද්දක් ඇගිල්ලක් දික් කරන්න පුළුවන් දෙයන්න මේක ලෝකයේ පුරා පැතිරීගෙන යන මහා භයානක වසංගතය. තිය නිසා ඒ තුළ ඒ කැපකිරීම ඔබ වෙනුවෙන් අන්න අය වෙනුවෙන් ඔබේ ප්‍රියයන් වෙනුවෙන් කළ යුතු කාලයයි. තිය කාරණය මුලින්ම සිහිපත් කරමින් අද මේ ධර්මානු ශාසනාවට ධර්ම දේශනාවට අපි විශේසිෙන් මේ ලෙඩවීම කියන කාරණයම මුල් කරගෙන ධර්ම කාරණා රැසක් අද දවස මේ ධර්ම දේශනාව තුළ ඔබට සිහිපත් කරන්න අපි කල්පනා කරන්නට යෙදුන. පිංහතුනේ අපි අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමු. උන්වහන්දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේවා කරුමලෙඩ කියලා කොටසකුත් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා කම්ම විපාකජා ආබාධා. සමහර ලෙඩරෝග හැදෙනවා කර්ම විපාක නිසා. ඒවට කෙනවා කර්මජ රෝග කියලා. හැම ලෙඩක්ම කර්මයෙන් මෙනවා නෙමේ. පිත්ත කිපීමෙන් සෙම කිපීමෙන් වාතය කිපීමෙන් තුන්දොස් කිපීමෙන් ශරීරි වැරදි ලෙස පරිහරණය කරෙන් සීතලෙන් උණුසුමෙන් රස්නෙන් මේ වගේ රෝග පීඩා හටගන්න හේතුවෙන කාරණා රැසක් ගිරිමානන්ද සූත්‍ර බුදුහාන්දුරු පෙන්නු. ලෙඩක් හටගන්න රෝගයක් හටගන්න මොන තරන්නම් හේතු තියෙනවාද. අපේ කය මතකතියාගන්න අපි කවුරුවත් ඔබට හිතෙනවනන්නේ අපි එහෙම පව්කාරයනමේ අපි නං එහෙම ලෙඩ වෙලා නෑ තාම නං ඉහෙම් බහින රෝගයක් නෑ දැන් අවුරුදු 60ක් 70ක් වුණා මන්නං එච්චර පව්කාරයෙක් නෙමේ එහෙම හිතාගෙන මද මාන්‍යෙන් ඉන්න පිරිසක් ඉන්නවෙන්න පුළුව ඒක මාන්‍යයක් එකට ධර්මය කියන්නේ ආරෝග්‍ය මදේ මම ලෙඩ වෙන්නේ නෑ අන්න අය ලෙඩ වුණාට මට එහෙම ලෙඩක් නෑ කියලා අපි හිතනවා මම ලෙඩවෙන්න නෑ කියලා හිතන ඒ මාන්නයට කියන ආරෝග්‍ය මදේ. ඊළඟට තරුණ වයසි සමහරුන්ට ඇති වෙනවා. අපේ ඇඟ පතහයිය අපිට හොඳ ශරීර ශක්තිය තියෙන මට ඕන වැඩක් කරන්න පුළුව අපි හොඳ ශක්තිමත් අය අන්නේ වගේ මාන්‍යයක් හිතට ඇති වෙනවා. තරුණ මදේ යොබ්බන වදී. එදකොට මෙන්න මේ මද මාන්නත් එක්ක මේ ලෝක ඇත්ත ස්වභාවේ කයේ යථා ස්වභාවේ මේ අනිත්‍යයි දුකයි ආනාත්මයි. ලෙඩවෙන කයක් ජරාවට පත්වෙන කයක් නැසී වැනසී යන කයක් මැරී යන කයක් කියන මේ කාරණය අපිට අමතක වෙලා යන. එනිසා අපි කවුරුත් මේ ඇත්ත මේක තමයි චතුරාර්ය සත්‍යය. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරල. මේ දීර්ඝ සංසාර ගමනේ ඇස්සිස් මස්ලේ පවා දන්තිදී. බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන සසරේ මහා කැපකිරීම් කරගෙන ඇවිල්ල ඒ අවබෝධ කරගත්ත උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ පළවෙනි මාරි සත්‍ය දුක්කාරය සත්‍යය. අන්නේ දුක්කාරය සත්‍යය ඔබ හොඳට විමසලා තේරෙන විදිහට එකින් එක බෙදබෙදා විස්තර කර කර විමසනවා නං මොකද මේ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. ඒ ආරි සත්‍යයට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නම් වූ තන්හාාව ප්‍රහාණය කළ යුතුය. දුක නැතිකිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. දුක නැති කරන මාර්ගය ආර්යෂ්ඨායික මාර්ගය සීල සමාධි ප්‍රඥා වසයෙන් වැඩිය යුතුයි. ඒක තමයි ඒ ආරි සත්‍ය වෙනුවෙන් ඇති කෘත්‍යය. එහෙම නම් දුක කියන්නේ අපි අවබෝධ කරගත යුතු දෙයක්. ඒ දුක අවබෝධ වෙන්න නම් අපි නිතර විමසන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් විමස තේරෙන තැනයිදම් ගැඹුරට විමස බලන්නට ඕන. දැන් අපි ගමු අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පිරුව. නිකම් වචනින් හිතල බලන්න. අසංකයේ හතරකුත් මහා කල්පවලින් තවත් ලක්ෂයක්. ඔකොබට තේරෙන්න තවත් මං විස්තර කරන්නම්. මහා කල්ප එකක් කියලා කියන්නේ මේ උපමාව විතරක් හිතාගන්න. අබෑට උපමාවක් ධර්මී සඳහන් වෙනවා. බුදුහාන්දුරන්ගෙන් දවසක් බමුණෙක් අහනෝ සාමීනි භාග්‍යතුන් වහන්ස ඔය කල්පය 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 කියනවා කල්පය කියන්නේ කොච්චරද්ද කියලා.
එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා බමුණ අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් කල්පය කියන්න. ඊළඟට මේ බමුණහනෝ සාමිනි මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නවා. ඒ තමයි යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස යොදුනක් ගැන සැතපුම් 16ක් දිග පලල උස ඒ ප්‍රමාණයට විශාල අබ කන්දක් හිතෙන් හිතාගන්න කිය. දැන් ඔබ හිතෙන් හිතාගන්න ඔබ දන්න කන්දක් හිතන් නිකම් පිදුරු තලාගල අපේ රටේ තියෙන නිකං කන්දක් දන්න කන්ද එක්කු සිරීපාද කන්ද මේ කන්ද අබවලින් හදපු ඒ වගේ විශාල අබ ගොඩ ගහපු අබ කන්දක් කියලා හිතන්. ඔය අබ කන්දෙන් එකා බෑටයක් අයින් කරන අවුරුදු 100කට එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100කට පස්සේ තවත් පුංචි එකා බෑටයක් අයින් කරන. ආයෙත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තව පුංචි එකා බෑටයක් අයින් කරන. මේ විදිහට අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කිරීම නිසා මහණෙනි යම් දවසක් එනවා දර විශාල අබ කන්දම අවසන් වෙලා යන. මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියව. එහෙනම් අපිට පේනවා බින්දු ගානකින් අපිට විස්තර කරගන්න බැරි තරම් දීර්ඝ කාලයක් තමයි මහා කල්පයක් කියලා කියන්නේ. එතකොට එවැනි මහා කල්ප අසංඛ්‍යය 4කොත් තවත් ලක්ෂයක් සාරා සංඛ්‍යය කල්ප ලක්ෂය කියන්නේ. එතකොට ඒ තරම් දීර්ඝ කාලයක් එකම අරමුණක් තුල ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන එකම අරමුණ තුළ උන්වහන්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී ධර්ම සංසාරි පුරාම සම්පූර්ණ කරගෙන ආවා. එහෙම ඇවිල්ලා බුදු වෙන ආත්මෙත් පාරමී සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මෙත් බුද්ධත්වයේ පිණිස ශරීරයට අනේක විද දුක් පීඩා දෙමි. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. එච්චර ශරීරයට දුක් දීලා දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ විසින්ම ගුරුපදේශ රහිතව බෝධි මූලයේදී අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ නිසායි අපි උන්වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ගුරුපදේශ රහිතව බෝධි මූලයේදී උතුම් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට අවබෝධ කරා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් සසරේ පින් කරලා බුදු වෙච්ච ආත්මය ගැන හිතන් උන්වහන්සේගේ පිරිනිවන් පානේ අවසාන ආත්මේ බුදු වෙලා ඒ වැඩ සිටිය ජීවිතෙත් උන්වහන්සේ නිරෝගීවම හිටියේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේට හිසේ කැක්කුමක් විටින් විට මතු වුණා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේගේ කොන්දේ අමාරුවක් තිබිච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. සමහර දවස්වලට ධර්ම දේශනා කරත් දේශනාව මැදින් නවත්තලා අහනවා කෝ මේ සාරිපුත්ත ඉන්නවද? කෝ මේ ආනන්ද මොග්ගල්ලාන ඉන්නවද? මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. තථාගතයන් වහන්සේ ටිකක් සිංහසෙයියාවෙන් ඇලවෙනවා සැතපීලා අහගෙන ඉන්නම් මේ දේශනාවේ ඉතිරි කොටස සාරිපුත්ත ඔබ කරන්න කියනවා. ඒ වගේ සිදුවීම් ගොඩක් දේශනාවල සඳහන් වෙනවා. එහෙනම් අපේ බුදුහාඳුරන්ටත් කොන්දේ අමාරුවක් විටින් විට තිබිලා තියෙනවා. ඊළඟට අපි කවුරුත් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නේ නැද්දේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන විශාල වේදනාවක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් අසනීප වෙච්ච වෙලාවක ජීවක කියන්නේ උන්වහන්සේට වෙදකම් කරන්න ගිලන් වෙච්ච වෙලාවක පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත වෛද්‍යවරයා. උන්වහන්සේට විරේක බෙහෙතක් සකස් කරලා විරේකයක් කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට ඔය වගේ බුදුහාමුදුරුවොත් බෙහෙත් අරන් තියෙනවා. උන්වහන්සේට ලෙඩ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පවා බොහෝ බෙහෙත් වර්ග දේශනා කරනවා. අද විනය පිටකේ තියෙනවා වෙනම කොටසක් හැටියට බේසජ්ජක් කන්දේ කියලා. ඒකේ තියෙන බෙහෙත් ගැන ඒ ලෙඩ රෝග හැදුනට පස්සේ භික්ෂූන් වහන්සේලාට
එදා ඒ කාලෙ තිබ්බ බෙහෙත් වර්ග බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙන්න මේ බෙහෙත් ටික මේ විදිහට පාවිතා කරන්න කියලා නියම කරපු බෙහෙත් වර්ග බේසජ්ජක්ඛන්ධ. එතකොට අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න ආසන්න කාලේ උන්වහන්සේ ගොඩක් ගිලන් වුණා. බොහෝ ලෙඩ වුණා. පිරිනිවන් පාන්න වැඩම කරන්නේ මගදිකට උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලියන්න පටන් ගත්ත කියන කීප අවස්ථාවක. කලන්තේ හැදෙන ඔබ මහා පරිනිබ්බාන සූත්‍රය අහලා තියෙනවන. දීඝනිකායේ තියෙන අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වඩින ගමන පිළිබඳ විස්තරේ. ඒ මගදි කීප වතාවක් කලන්තේ හැදෙන ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙනෙන්. ආනන්ද හාමුදුරු ඉක්මනට ගිහිල්ලා කොහෙන් හරි වතුර ටිකක් පෙරලා පාත්‍රයට අරගෙන එනවා. ආනන්ද ඉක්මනට ආසනයක් පනවන්න කියන තථාගතයන් වහන්සේට කලන්තේ ටිකක් විවේකයෙන් වැඩයි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සංගල සිවුර එලලා බිම ආසනයක් පනවනවා තථාගතයන් වහන්සේට විවේකයෙන් වැඩයි. එතකොට මේ වගේ පිරිනිවන් පාන්න වඩින ගමනේ එහෙනම් අපිට පේනවා බුදු දැන් ලේත් සමග බඩේලිය ගියා. දේශනාවේ තියෙනවා එකට පාලියෙන් කියන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා දේශනාවේ හඳුන්වන්නේ. එතකොට ලේ යනවා කියන්නේ බඩවැල්වල තුවාල හැදිලා තියෙන්න ඕනේ වෙනකොට. එහෙමනම් අපි කවුරුත් දරාගෙන ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පවා. උන්වහන්සේගේ බුදු සිරුර සසර කරපු මහා පින්කම් එක්ක මහා පුරුෂ ලක්ෂණ 32ක් විද්‍යාමාන වෙලා පෙනෙන්න පටන් ගත්ත ලෝකයාට. ඒ මහා පුරුෂ ලක්ෂණ මේ ලෝකයේ බුදු කෙනෙකුට පමණක් පිහිටන සක්විති රජ කෙනෙකුට වුණත් ඕර්ණ රෝම ධාතුන් වහන්සේ වාමාරුතවයි පිහිටන් හැබැයි බුදු වෙන මහා පින්වන්ත කෙනෙකුට පමණක් දක්ෂිනාරුතව ඒ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටනවා. එතකොට මේ වගේ විශාල මහා පින්වන්ත බුදු කෙනෙක් උන්වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස්තැන් යටට යනවා. වලවල් උඩට මතු වෙලා පොළොව සම වෙනවා. කටු කැබලි කුණු කැබලි රොඩු ඒ මොහොතේ සිරිපතුල තබන තැනින් ඉවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත්වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ පියවරක් තබන මොහොතක් පාසා පොළොව පිරිසිදු භාවයට පත්වමින් පොළොව සමවමින් සම්බුදු සිරිපතුල් පිළිගත්ත. එතකොට ඒ තරම් උන්වහන්සේට අහසේ දෙවියන් අහස පිරිලා මදාරාමල් ලෙසිනෝ. අකලට ගස්වල අතු සල්ගස්වල අතු බුදුහාන්දුරුවෝ දෙසට නැමිලා මල් හටගෙනේ මල් කඩා හැලෙමින් පූජා පැවැත්තුව. මහපොලෝ පවා මේ ස්වභාව ධර්මය පවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත ඒ තරං ආශ්චර්යමත් විදියට බුදුහාමුදුරුවන්ට පූජා පවත්වනු. හැබැයි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ. මේ අනිත් ලෝකෙ හැමෝගම වගේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත මේ ඇස කණ නාසේ දිවකය මනස කියන මේ ශරීරයක්ම තමයි උන්වහන්සේට තිබුණේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දවසක් දේශනා කරන්නේ කින්තේ වක්කලි මිනා පූතිකායන දිට්ටේන්. වක්කලි ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනය මොකක්ද? වක්කලි හාමුදුරුව කැමති වුණේ බුදු හාමුදුරන්ගේ බණහල ධර්මය අවබෝධ කරනවට වඩා බුදු හාමුදුරුවන්ව ඇස් දෙකෙන් දකින්න. හැම වෙලාම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න. උන්වහන්සේගේ රූපය ඒ බ්‍රහ්මස්වර කටහඬ බුදුරැස් විහිදෙන බුදු සිරුර ඒ රූපයට බාහිර පෙනුමට බුදු හාමුදුරන්ගේ ආස කරේ. හැබැයි බුදු හාමුදුරුව වක්කලි හාමුදුරන්ට පෙන්වා වක්කලි ඔබට මාව රූපෙන් නෙමේ ඔබ මාව දකින්න ඕන. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකින්න ධර්මය තුළින් ඔබට මාව දකින්න පුළුවන්. වක්කලි ඔබ ධර්මය දැක්කොත් ඔබ මාව ඒ කාන්තයෙන් දැක්කා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට එතනදි දේශනා කරා කින්තේ වක්කලි මිනා පූතිකායන දිට්ටෙන්. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා ඔබ බලාගෙන ඉඳලා ඔබට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ ඔබ ධර්මය දකින්න ධර්මයෙන් මාව දකින්න කියලා. ඒ නිසයි පිංගතුනි බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා වයසට ගියා උන්වහන්සේ වයසට ගියා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 80යි.
අවුරුදු 80ක් වේගෙන එනකොට දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාගිය කරත්තයක් වගේ. දැන් දිරලා තියෙන්නේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පාරේ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද. ඒ විදිහට තමයි කියව මේ කය දැන් පරිහරණය කරන්න. එහෙමනම් අපිට පේනවා බුදුහාමුදුරු වයසට ගියා. උන්වහන්සේ ලෙඩ හැදුණා. අපේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. උන්වහන්සේටත් ඉපදුනානං ජරා මරණ මේ සියල්ල වයසට යෑම ලෙඩවීම මරණය මේ ලෝකෙ උපන්නා වූ සෑම සත්වයකුටම පොදු ධර්මතාවේ කාටත් තුරුමයි. ඒ නිසා දැන් බලන්න සක්විති රජවරු මේ ලෝකෙ හිටිය. අද පොළොව හාරලවත් හොයන්න තියෙනවද. පසේ බුදුරු අතීත පහළ වෙලා වැඩ හිටිය කියල සඳහන් වෙන. අපේ ධර්ම ග්‍රන්ථවලම සඳහන් වෙනවා ඉසිගිලි සූත්‍රයේ. ඉසිගිලි පරොත්තය ඇසුරු කරගෙන 500ක් පසේ බුදුරු වැඩ හිටිය කියලා. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහශ්‍රාවක මහරහත්තන් වහන්සේලා වැඩ හිටිය. ලක්ස ගනම් මහරහත්තන් වහන්සේලා වැඩ හිටිය. අපේ ලංකාභූමිය පවා ඔබ හිතන්න අනුරාධපුර යුගයේ මිහිදු මහරහත්තන් වහන්සේගේ වැඩමවීමෙන්. එදා ධර්මය ව්‍යාප්ත වෙලා ධර්මය බැබලිච්ච කාලේ. ඉතිහාසෙ මිනිස්සු කියමනට කියනවා වී පැදුරක් වේලගන්න විදිහක් නෑකෙන ඒ තරම් අහසින් වඩිනවා කියෙන. එතකොට මේ කතාවකට නිකං කීවත්. අපිට පේනවා එහෙනම් ඒ කාලෙ කොච්චර ඉරදිමල් රහතන් වහන්සේලා සාමාන්‍ය සමාජ වැඩඉඳ ලැද්ද. හැබැයි අද ඒ සියලු දෙනා පිරිනිවන් පෑව. රජවරු හිටිය. අදේ මාලිගාවක් සමහර මාලිගාවත් හොයාගන්න නෑ පස්වෙච්ච තැනක්කත්. ඒ නිසා මේ සියල්ලම අනිත්‍යයේ කෙනෙක නිතර හිතන්. බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලත් පිරිනිවන් පෑවනම්. අතීත කෝටි ප්‍රකෝටි ගණන් ඔබ වගේ මම වගේ මේ ලෝක ජීවත්වෙච්ච මිනිස්සු හැමෝම මැරුණා. ඒනම් අපිත් ඔබත් මමත් මේ ජීවත්වෙන සියලු දෙනාමත්. යම් දවසක කවද කොතන කොයි මොහොතේ මොන විදිහට අපි කවුරුත් දන්නේ. අපි හිතාගෙන ඉන්න විදිහට අපිට ඕන විදිහට ලෝකෙ සකස් වෙනවා නෙමේ. අපි කැමති විදියට ලෝකෙ පවත්වන්න ලැබෙනවත් නෙමේ මේක අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වසගේ පවත්වන්න බෑ මේක මෙසේ වේවා මෙසේ නොවේවා මෙහෙම වෙන්න එපා. අපිට ඕන ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන්කමක් නෑ අනාත්මයි. අන්නේ ධර්මතාවයේ තේරුම් ගැනීමමයි අපි කාටත් මේ ජීවත් වෙන කාලි බොහොම සතුටින් ධර්මය දියුණු කරගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මෙලවත් පරලවත් දෙකම ජයගෙන සසරෙන් මිදන්න තියෙන එකම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනිත්‍ය ධර්මතාවය තේරුම් ගැනීමින් ජීවත්වීම මයි. එනිසා පිංහතුනි නිතර චතුරාරි සත්‍ය ගැන හිතන්න. දැන් අපි බලමු ජාතිපි දුක්කා. මේ ලෝකෙ කාටවත් කියන්න පුළන්ද නෑ ඉපදීම සැපක් කියලා. ඔබ හොඳට බලන්න. ඉපදීම දුකක් මවකුසින් උපදිනවා. බිත්තර ඇතුළෙන් උපදිනවා. තෙත් පරිසරයෙන් උපදිනවා. ඕපපාතිකව පහළවෙන. අපි අනික්‍රම අතැල්ල නිකම් මනුස්ස උපත ගැන හිතම. මනුස්සලෝකෙ උපදිනකොට බොහෝ දෙනෙක් හැබැයි මේ අවිද්‍යාවි ස්වභාවේ ඉපදීම දුකක් කියන එක ඉපදිලා ටික කාලයක් යනකොට මතකනෑ. දැන් ඔබට ඔබ කුසේ හිටපු හැටි මතකනෑ. ඔබ උපදිනකොට අඩාගෙන කෑගහගෙන වේදනාවෙන් ඉපදිච්ච වේදනාව ඔබට දැම් මතකනෑ. ඔබ පුංචි කාලි උඩු බැලි අතට මළමුට්ට කරගෙන කෑගහ උඩු බැලි අතට හිටපු හැටි මතකනෑ. ඒ කාලෙ කටඇරල කියන්නද කතා කරන්නද බඩරි දෙනවා ඔළුවරි දෙනවා කොන්දරි දෙනවා වේදනාවක් කාවත් අඩනවා පුංචි දරුවදිහා බලන්න ඔබ පොඩි දරුව උපදින හැටි බලන්න පුදුම වේදනාවකින් දරුවෙක් අඩාගෙන එලියට එනවා මිසක් හිනාවීගෙනෙන්නේ ලේ තැවරිලා කොච්චර දුකකින් වේදනාවකින්ද දරුවෙක් එලියට උපදින්නේ ඇදල ගන්නේ නහයේ කටේ කංගොල හැම්ම තැනම ගැබ් මල තැවරිලා දරුව ඉපදිච්ච ගමන් කරන්නේ හෝදල පිරිසිදු කරලා නහයේ කටේ තියෙන මේ අයින් කරලා
දරුව පිරිසිදු කරනු. අඩනවා අඩ අර පුංචි හම නිකං අර කාලයක් වතුර බෝලයක් ඇතුළේ ඉඳලා. ඔබ බලන්න ඔබේ නිකං අත වතුරට දාගෙන වතුර බේසමක දාගෙන පැයක් හිතරඉන්න. ඒ අත උඩට ගත්තට පස්සේ කොච්චර අර තෙතමනේ වතුරට මේ හම මෙලෙක් වෙනවද කියල බල. ඒ වගේ අර මාස ගානක් මේ වතුර බෝලයක් ඇතුළේ ඉඳලා එලියට එනකොට ඉතාම සියුම් හම ඇල්ලුවත් වඩාගන්න ගියත් රෙද්දක් පොරුවන්න හැදුවත් වේදනාවක් අඩන් අර පුංචි තුවාලයක අලුතෙන් ආපු සිවිය වගේ තුවාලයක් හොඳ වෙනකොට යන්තන් උඩින් හමක් එනවා. ඒ අතින් ඇල්ලුවරි දෙනවා. පුංචි දරුවෙක් මළමුට්‍ර කරගෙන කියන්නද කතා කර අඩගහන්නද නැකිට ගන්න බැරුව අර ඉබ්බෙක් උඩු බැලි අතර තිබ්බ වගේ උඩු බැලි අතට අඩනවා යන්තන් කාලයක් යනවා පෙරලෙන් දනගාගෙන ඇවිදින්න. අමාරුවෙන් අල්ලගෙන නැකෙටඉන්න වචනයක් දෙකක් කතා කරන්න. අන්න ඒ මට්ටමට එනකං ඉපදීමත් එක්ක දරුවෙක් කොච්චර දුකක්ද විඳන්න. හැබැයි අදාපිට ඒක තේරෙන්නේ. අපිත් ඔය විදිහටම ඉපදිච්චාය. අපිට ඒ දුක තේරෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා. ඒ අමතකයි. ඉපදීම දුකක්. මනුස්සලෝකෙ සුගතිය ඉපදීමත් එහෙමනම්. ඔබ දැකල ඇති තිරිසන් සත්තු දරුව බිහි කරන හැටි. බල්ලො බලල්ලු අර බෙල්ලෙන් අල්ලගෙන බලල් පැටව අරං යන හැටි ඔබ දැකළ ඇති. බිත්තර කඩාගෙන බිත්තර ඇතුළෙන් සත්තු කුරුළු පැටව්වාදී සත්තු උපදින ඔබ දැකළ ඇති. උපත කියන එකට මවකුසක්ම තියෙන්න ඕන්නෑ. කුණු වෙලා යන මස් කෑල්ලක් කුණු වෙනකොට කොච්චර පනුව හටගන්නවද. හඹගෙඩියක් කුණු වෙනකොට ඒ ශ්‍රාවය ඇති විඤ්ඥානයකට බැසගන්න. අසූචි ගොඩත් ඇති. විඤ්ඥානයක් ඒක ඇතුළට රිංගල කයක් හදාගන්න. කොච්චර නම් මේ ලෝකෙ සත්වයන් මවකුසෙන් තෙත් පරිසරයෙන් බිත්තර ඇතුළෙන් ඕපපාතික උපත ඒ අපිට පේෙන් නැති දෙයක්. එතකොට මෙන්න මේ මොන්න විදිහට ඉපදුනත් දුකක් ජාතිපි දුක්කා මේ ලෝකෙ කාටවත් කියන්න බෑනෑ එක සැපක් කියල. මේක විමසන්න මෙනෙහි කරන්න ධර්මයට ගලප බලන්න. ජරාපි දුක්කං ව්‍යාධිපි දුක්කෝ. ඉපදිච්ච හැම කෙනාම වයසට යන. අපි අනිසත්ත ලෝක පැත්තක තිල මනුස්ස ලෝක ගැන හිතන්. සමහරයි ඉන්න උපදිනකොටම ලෙඩ. එක්කෝ ආබාධ ඇතු උපදිනෝ. ඇවිද ගන්න බෑ අතපය ඇඹරිලා. එක්කො දරුවෝ එකට සමල්ලාවට ඔලු දෙකක් තියෙනවා එක ඇගක් තිය එහෙම උපදිනෝ. විකෘති විදිහට වෙන් කරන්න බැරි විදිහට දරු උපදිනවා ශරීරයෙන්වත්. මේ වගේ උපත කියන්නේ දුකක්මයි. ඒ ඉපදිච්ච හැම කෙනාම දවසින් දවස ලෙඩවෙනවා ජරාවට පත්වෙනවා වයිසට යන. ඔබ බලන්න වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ. සමහරයි ඉන්නවා දට්ටික හැලිලා. හම සම්පූර්ණයම රැලි වැටිලා හිතාගන්න බෑ. හම රැලි වැටලත් ඇට සැකිල්ල විතරයි. එක තැන මළමුත් නැකිට ගන්න බෑ ඇදගෙන වැටෙනවා. ඇඟට පණනේ. සමහරු ඇඳේම ඉඳලා කොන්ද තුවාල වෙලා කුණු වෙලා. එහෙට මෙහෙට පෙරල කොන්ද බෙහෙත් ගගා පිහ තියාගෙන ඉන්න ඉන්න. කෙනෙකුට ඔබට එහෙම ලෙඩ්ඩ ඔබ දැකල ඇති ඕන තරම් වයසට ගිහිල්ලා ස්පිරිතාලවල වෙන්න පුළුවන් දන්න තැන්ගොල වෙන්න පුළුවන්. හැබැයි ඔබට එහෙම කෙනෙක් දැක්කහම හිතන අම්මෝ මෙහෙම නං ඕන්නෑ. මෙච්චරනම් දුක්විඳින්න ඕන්නෑ කියලා හිතනවා. හැබැයි ඒ තත්ත්වයට පත්වෙච්ච ඔබ කවදාවත් එදාට ඒක හිතන්නේ. ඒ ලෙඩාට ඒක හිතෙන්නෙත් නෑ. වයසට ගිය කෙනා එහෙම හිතන්නෙත් නෑ. අනේ මට තව දවසක් ජීවත්වෙන්න තියෙනවන. මට තව පැයක් ජීවත්වෙන්න තියෙනවන. මට තව ටික කාලයක් ඉන්න තියෙනවන. ඒක තමයි මේ ජීවිතයට ඇලුම් කරන අවිද්‍යා සහගත තන්හාාවෙන් බැඳිච්ච ලෝකයා මේ අතහරින් ලේසියෙන් කැමති නෑ. ලෙඩ වෙච්ච කෙනෙ. ඔබ ලෙඩ වෙලා නැත්නං ඔබ ලෙඩෙක් බලන්න ගිහම ඔබ බලන්න ලෙඩ්ඩු බලන්න ඔබ ඕන තරම් ගිහිල් ඇති. සමහර පිච්චිලා හදිස්සි අන්නතුරු අන්ස ඉන්න. රෝගී නොය කැප්පිලා ඇක්සිඩන්ට් වෙලා තුවාල වෙච්චාය අනතුරු වෙච්චාය ගින්නෙන් පිච්චිච්චාය
හොඳ කරන්න බැරි ලෙඩ රෝග හැදිලා බඩවැල් කපලා පැකැට් එල්ලගෙන මළමුත්‍රේවට එකතු කරගෙන මෙහෙම ඉන්න මිනිස්සු දැකල ඇති ඔබ. ඔබට සමහර වෙලාවට එහෙම ලෙඩෙත් දැක්කහම හම්බෝ මෙහෙම නං ඕන්නෑ කියලා හිතෙනවා. සමහරයි දුක්කිඳින හැටි රෝහල්ලවට ගිහිල්ල දැකලා හම්බෝ මෙහෙම නං ඕන්නෑ කියලා හිතෙනවා. හැබැයි ඔහුට ඒක හිතෙන්නේ. ඔබ ඒ වගේ ලෙඩක් කවදහරි හැදිච්ච දවසක ඔබට හිතෙන්නෙත් නෑ. මනුස්සයගේ අත හොඳ කරන්න බැයි නං ඒ අත කපල ජීවත්තෙන් ඔහු කැමති වෙනවා. ඕගේ අනිත් අතත් හොඳ කරගන්න බැරිනම්. ඒ අතේ මොකක් හරි රෝගයක් හරි අනතුරක් හරි මොනවා හරි හේතුවක. ඒ අතම කපලහු ඉන්න කැමති. සමහර වෙලාවට කකුල් දෙක කපල ජීවත්වෙන්න අවස්ථාවක් ආවොත් මොකක් හෝ අනතුරක් නිසා එක්ක රෝගයක් නිසා මොනවහරි හේතුවක් නිසා වෛද්‍යවරු කියන මේ කකුල කපන්න වෙන අනිත් කකුලත් කපන්න වෙන. අවසානය හෝ කැමතියෙන කමක් නෑමං රෝධපුටෝ කාරඉන්නම් කියලා. එතකොට මේ ශරීරය කොටසෙන් කොටස ඉවත් කරලා හරි කෙනෙක් ජීවත්වෙන්න කැමති වෙන ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ නිසා අපි කවුරුත් කැමති විදිහට අපිට ඕන විදිහට ආත්මයක් තිබ්බනම් මගේ කය මෙසේ වේවා මෙසේ නොඒවා කියලා හිතන්න පුළුව. අන්න එහෙනම් අපි හිතන විදිහට අපිට මේ කය පවත්තන්න පුළුවන් අපේ වසගේ පවත්තන්න පුළුවන්න. ඒකට කියන ආත්මයි. හැබැයි බුදු හාන්දුරු ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ ඇත්ත. අපි දකින්න අකමැති ඇත්ත. අපි විමසන්න අකමැති ඇත්ත. ඇත්ත කියන දේ දකින්න කැමති නෑ. ඒක තමයි අවිද්‍යාව ස්වභාවය. අනිච්චේ නිච්ච සංඥේ. අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් තමයි දකින්නේ. දුක්කේ සුඛ සංඥී දුක සැප සංඥාවෙන් තමයි දුක දිහා බලන්න. අසුබදේ සුභ සංඥාවෙන් බලනු. අනාත්මදේ ආත්ම සංඥාවෙන් බලනු. හැබැයි අකමැත්තෙන් වුණත් මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා මේ කයේ ඇත්ත ඔබට ඇති සැටියෙන් බලන්න පුළුවන්න. මේක තමයි ජීවිතය යථාර්ථය කියලා මේ කයේ ඇත්තම තත්ත්වය ඔබට විමස බලන්න පුළුවන්. අන්න ඔබ ඔබේ ජීවිතය තුළ සැබෑ ලෙසම ධර්මය දකින්න උත්සාහ කරන කෙනෙ. ඔබ සැබෑ ලෙසම ඔබේ ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න කෙනෙ. අන්න එහෙම විමසන කෙනාටයි මේ කය ඇත්ත ස්වභාවි දකින්න ලැබෙන. ඒ නිසා ලෙඩ හැදෙනවා කියන එක මොන තරන් මේ ශරීරෙ කොටසෙන් කොටස බලන් ඇස ඇහේ කොච්චර ලෙඩ හැදෙනවද කන මේ කනේ කොච්චර ලෙඩ හැදෙනවද නාසය නහය ඇතුළෙ කොච්චර ලෙඩේනවද දිව සමහරුන්ගේ දිව කපල අයින් කරන උගුරු දන්නෙන් බටයක් දාලා කෑම යවනයි දැකළ ඇති. මොනතරන් ලෙඩ රෝග හැදෙනවද ශරීරයට තියෙන ලෙඩ කෙස්වල ඉඳම් කේස් රෝමකූප නියපොතු දත් සම්මස් නහර ඔය එකින් එක මොන තරං හමේ රෝග මස්වල ඇතුළෙන් ඇතිවෙන රෝග මස් පිඩ දියවෙනේවා ඊළඟට මොන්න තරං ස්නායු ආබාධ නහරවැල්ලොල ආබාධ හදවත පෙනහලු අක්මාව වකුගඩු කොටසෙන් කොටස හිතන් පෙනහලු රෝග බඩවැල්ලොල ආබාධ හදවත් රෝග වකුගඩුවල අසනී පක්මාව මේ තියෙන හැම කොටසකම කොටසෙන් කොටස ගත්තත් මොනතරන් ලෙඩරෝග මේ ශරීරයට ගොදුරක්ද මේ රෝගවලට ගොදුරක් මේ කය. ඒ නිසා ඔබටවත් මටවත් අපි කාටවත්. අපි කැමති වුනා කියලා කැමති වූ පමණින් මේක මෙසේ වේවා මෙසේ නොඒවා කියලා පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. අනික පිංගතුනි අපි ජීවත්වෙන්න මේ ලෝකයේ ආවිෂ පිරිහිච්ච වේගෙන් ලෙඩරෝගවලට ගොදුරුවෙන ස්වභාව ධර්මයේ පරිසරය හැම දෙයක්ම වස විසෙන් පිරීගිය ලෝකෙක මිනිස්සුන්ගේ ආවිශ අඩ්ඩුම වෙමින් අන්තක්කල්ප විනාසයකට ළඟළඟ යන යුගේ අපි මේ ජීවත්තෙන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලි දැන් ඔබ ධර්මය නොදන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අදනෙ දියුණු ලෝකයේ. අද හැමදේම දියුණුයි. අද තරං දියුණු කාලයක් තිබිලා තියෙනවද. අපි දියුණුව කියලා දකින්න බාහිර උපකරන ටික. දැන් අපි ගමු බුදුහාමුදුරන්ගේ කාලේ
මේ තියෙන යානවාහන මේ තියෙන දියුණු තාක්ෂණය මේ තියෙන වෛද්‍ය උපකරන මේ තියෙන පරීක්ෂණ විද්‍යාගාර වෛද්‍යවරු ඕවා ඒ කාලෙ තිබිල නෑ. හැබැයි ඒ කාලෙ මිනිස්සු අදට වඩා දීර්ඝායුෂ වින්දා. ඒ කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා කියල බහල ඇති. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. අපි ගිහි අය ගැන හිතමු. විසාකා උපාසිකාව ගැන විතරක් හිතමු. දරුව 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වනා කියල සඳහන් වෙන. දැන් අද ඉන්න විසාකාවල දිහා බලන්න. අද ඉන්න අම්මල අද ඉන්න සමාජ ජීවත්වෙන අය එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා. කායි ශක්තිය නෑ. බොහෝ අම්මලා එක්කො දරුවා හම්බෙන්න්න ගිහිල්ල ඔන්න මොනවහරි දරුවා ලැබෙන්න්න ගිහිල්ල එක්කො සීස කරලා ගන්න ගිහිල්ල එක්කො ස්නායුවක් කැපිල කියයි මොකක් හරි ඔපරේෂණ එක ඇති වෙච්ච වැරැද්දක් කියයි විසබීජයක් ගියා කියයි. සමහරලාවට දරුව ලැබෙනකොට එක්ක අම්ම ලෙඩෙක් වෙලා. එක්ක අම්ම එක් තැන් වෙලා. එක්ක අම්මට රෝගයක් එතනින් පස්සෙ කොන්දෙන් පල්ලෙහ ඇගේ පණනෑ කොන්ද. නැකිට ගන්න බෑ. බොහොම අමාරුවෙන් ඉන්නේ. එක දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනං ඒ අම්මා වයසට යනකොට අවුරුදු අද සාමාන්‍යෙන් අවුරුදු 40-50 වෙනකොට ලෙඩ ගොඩක් මනුස්සේකුට. ඔබ බලන්න සාමාන්‍යෙන් අද අවුරුදු 30-40 වෙනකොට බොහෝ දෙනෙකුට මොනතරන් ලෙඩදක බෙහෙත් අහුරක් ඕන මනුස්සෙකුට අද ජීවත්තෙන්. අද අපි දියුණුයි කියලක බෙහෙත්වලින් ආහාර ගන්න වගේ මිනිස්සු බෙහෙත්වලින් ජීවත්තේ. හැබැයි විසාකාව බුදුහාන්දුරන්ගේ කාලේ. ඒ කාලේ විටමින් වර්ග අද තියෙන මේ දේවල් ඔය කිසි දෙයක් නැති වුණත් බුදුහාන්දුරන්ගේ කාලේ අවුරුදු 120ක් දරුව 20 දෙනෙක් බිහිකරපු විසාකාව අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂත් අදට වඩා වැඩි. කායි ශක්තියත් අදට වඩා වැඩි. ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ කායි ශක්තිය වැඩි. ඒ කාලෙ මිනිස්සු අදට වඩා යම් නිරෝගී සම්පත්තියක් එදා තිබුණා. අද අපිට බාහිර ලෝකෙ මොනතරන් දියුණුවක් අපි දැක්කත් බාහිර උපකරණවල විද්‍යාව දියුණුයි කියල අපි දැක්කට අද මිනිස්සුන්ගේ ආවිශ්‍ය කොච්චර පිරිහිලාද. අද සාමාන්‍ය මනුස්සේගේ ආවිශ අවුරුදු 70-75 වගේ සාමාන්‍ය ආවිසක්. ඔය අතර අවුරුදු 40-30-50 වෙනකොට හොයාගන්න බැරි ලෙඩරෝගවලින් කී දාහක් ලෝකෙ මැරෙනවද. අපේ රටේම හිතන්න කොච්චර රෝහල්වල ස්පිරිතාලවල හොයාගන්න බැරි ලෙඩරෝග. ලක්ස ගණන් කෝටි ගනම් මිනිස්සු මිය යනවා හිටි ගමන්. ඔය අතර වසංගත රෝගෙනවා. ලෝකෙ ලක්ස ගණනින් මිනිස්සු වසංගත රෝගවලින් මිය යන. නොයෙක් විපත්වෙනවා. දැන් අද මේ වෙනකොට අපි මොන තරන් දියුණුයි කිව්වත් මොන තරං විද්‍යාඥයෝ මහන්සි ගත්තත් තාමත් හරි අවශ්‍යදයක් ගැලපෙන බෙහෙතක් හොයාගන්න මේ වසංගතය විතරක් නෙමේ. ඔබ බලන්න බෙහෙතක් හොයාගන්න බැරි රෝග කොච්චර තියෙනවද. අද බලන්න පිළිකාවල් වගේ රෝග නොයෙක් පිළිකා එකක් නෙමෙයි කොච්චර පිළිකා වර්ග තියෙනවද. ඒ වගේම තව කොච්චර වෛරස් වසංගත රෝග තව කොච්චරති හරි හමං අවශ්‍යදයක් නැති බෙහෙතක් හොයාගන්න බැරි රෝග තව කොච්චර ලෝකෙ තියෙනවද. මහා ධනවතුන් ලෝකෙ මහා ධන කුවේරයක් මොන තරන් සල්ලි ධනය තිබුණත් යම් ලෙඩරෝගවලි මියගේ අතීතය අවස්ථා හොඳට හොයලා විමසල බලන්. ඒ නිසා පිංහතුනි අපි කවුරු ජීවත්වෙන්නේ අපිට කැමති විදිහට පවත්වන්න පුළුවන් කයක් පරිහරණය කරමින් මේ කැමති ලෝකෙක නෙමේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේම පවතින්නේ දුක මත කියලා. මේ ලෝකෙම පවතින්නේ දුක මත අපි කවුරුත් ඉපදීම දුකක් වයසට යාම දුකක් ලෙඩවීම දුකක් මරණය දුකක් ඔච්චරද. සෝක පරිදේව දුක්ක
දෝමනස්ස උපායාසෝක අපි කොච්චර අඩනවද. දුක්වෙනවද. පරිදේව කොච්චරනං නංගොත් කිය අඩල ඇත්ත. පපුුවට ගහගන්න ඔලුවට ගහගන්නවා මිනිස්සු කලන්ත හැදිල වැටෙනවා විලාප දෙනවා. දෝමනස්ස හූල්ලනු. උපායාස සුසුම් හෙලනු. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමඟ එකතුවීමේ දුක කැමතිදේ නොලැබීමේ දුක. මේ මුළු ජීවිත කාලෙම මොන තරන් සමාට සමහරු කියන දවසක් හිනා වෙලා හිටියොත්. දවසක් සතුටින් හිටියොත් මාසයක් අඩන්න කාරණා තියෙනවා කිය. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ලෝකෙ විසිතුරු විදිහට ලෝකෙ දකිට උත්සාහ කරාට මේ ලෝකෙම පවතින්නේ දුක මත. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ මේ අනිත්‍යයි. මේක දුක අනාත්මයි. මේ ස්වභාවය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න මහන්සිකන්. ඇත්තටම විමසල බලනකොට මේක සැපයක් නම්. නිත්‍ය සැප සුබ ආත්ම සහගත ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවනං කෞද මේකෙන් ගැලවෙන්නේ කෞද නිවන් දකින්න උත්සාහ කරන්නේ. කවුරුත් ගැලවෙන්න ඇහෙන. හැමෝම කැමති ඉන්න. හැමෝම කැමති අල්ල ගන්න. අතහරඉන්න කැමති නෑ මිනිස්සු. හැබැයි යකමැත්තෙන් හරි අතහරින්න වෙන්නේ. මේ අතා ස්වභාවෙ තේරුම් ගත්ත කෙනා. කොහොම හරි වීරිය කරන මේකෙන් ගැලවිලායන්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහනෙන අඩාඩාහරි ධර්මය අවබෝධ කරන්න මහන්සිකන්. නිවන් දකින්න මහන්සිකන් සමහරලාවට කෙලෙස් එක්ක අමාරුයි. කෙනෙක් කොච්චර උත්සාහ කරත් සිල් රකින්න කියලා හිතනවා. හැබැයි කෙලෙස් හරියට බලවත් පංච සීලෙව රැකගෙන ඉන්න බෑ හිත නොමග යනු. නිතර බණහන්න උත්සාහ කරනවා බණහනකොට නින්ද යනවා. නිදිමත ඊට වඩා බලවත්. සිල් ගන්න හිතනවා හැබැයි කම්මැලි යන්න හිතෙන්නේ. අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්ත ඊට වඩා බලවත්. භාවනා කරන්න ඕනෑ කියලා හිතනවා කම්මැලික මේ ඔක්කොටෝ වඩා බලවත්. ඒකට පටන් ගන්න හිතෙන්නෙමනේ. එතකොට මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ධර්මය දියුණු කරන්න පින් කරන්න සිල් රකින්න ගුණධර්ම පුරන්න හිත යොමු කරනකොටම අපාය පැත්තට ඇදෙන අරමුණු ඊට වඩා වේගෙන් ඔබ ඇදගෙන යනවා. ඒකට හේතුව පිංහතුනි අපි මේ ජීවත්වෙන්නේ සතරාපාය මහගෙදර කරගත්ත ලෝකික. අපේ විඤ්ඥානය අපායටම බරවෙච්ච විඤ්ඥානයක් ඔබත් මමත් අපි කවුරුත් පරිහරණය කරන්න. සතරාපායි වැටි වැටි දීර්ඝ සංසාර ගමනේ අපාය මහගෙදර කරගෙන ආපු සංසාර ගමනක් අපිට තියෙන්. අන්නේ අපාය මහගෙදර කරගෙන මේ ආපු සංසාර ගමන තුළ හිත ඇදෙන්නෙම අපාය පැත්තටමයි. හිත ඇදෙන්නෙම දුගතිය පැත්තටමයි. එවැනි හිතක් ධර්මයට හරවන්න නං කරුණු තුනක් බලවත්ව මතු කරගන්න ඕන. ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්න්නට ඕන. සම්පජාන හොඳ නුවනක් තියනොන හැම වෙලාම ධර්මයත් එක්කම ගලප විමසා බලන නුවන. ඒකට කෙනව සම්පජාන. සතිමා හොඳ සිහියක් පවත්වන්නට ඕන. හැම වෙලාම සිහියෙන් ඉන්න ඕන සතර සතිපට්ඨානය තුළ පිහිටවාගත්ත මනා සිහියක් පවත්වන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔන්න ඔය කාරණා එක්තැන් වෙච්ච තැන වීරිය නුවන සිහිය බලවත් කරගත්ත තැන මේ ධර්ම අවබෝධය කරායන්න පියවරෙන් පියවර යාගන්න පුළුවක් කෝම හරි. ඔබට දුවල යන්න බැරිවුනත් වේගෙන් යාගණ්ඩ බැරිවුනත් ඇවිදගෙන හරි බඩගාගෙන හරි පියවරෙන් පියවර හරි ධර්මය පැත්තට යාගන්න. ධර්මාවබෝධය පැත්තට යන්න උත්සාහයක් ගන්න. සංසාරයේ අපාය පැත්තට වැටෙන මාර්ගයන මේ ධර්මය පැත්තට යන්න උත්සාහයක් ගන්න. තේ පිණිස ඔබ හැම දෙනාටම. තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරන සැලසේවා කියලා අපි ආශිර්වාද කරන. පිංහතුනේ මේ කාලය තුළ නිතර බණහන් නිතර පිරිත් අහන් ගෙදර බුදුන් ඇඳලා රතන සූත්‍රයේ කරණීමිත සූත්‍රය මහාමංගල සූට්‍ර නිතර පිරිත් කියන්න. විශේෂෙන් රතන සූත්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිට ඔබ බලවත්ම දේශනාව. විශාලා මහනුවර තුන්බිය දුරුවෙච්චේ අසිරිමත් දේශනාව. ඒ පිරිත් දේශනාවල් නිතර සජ්්‍යහයනා කරන්න. උදේ හවස නිතර තුනුරු අංගුණ සිහි කරන්න. ඔබේ ජීවිතයට ධර්මයෙන් ආරක්ෂාවක් හදාගන්න අප්‍රමාදීවෙන්.
ඒ වගේ මේ වසංගතයේ ලෝකෙ වේගෙන් පැතිරීගෙන යද්දි. ඔබ ඔබේ ආරක්ෂාවත් අන්න අයගේ ආරක්ෂාවත් වෙනුවෙන් නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින් අනවශ්‍ය ගමන් බිමංගොලේ දෙන්න නැතුව. පුළුවන් තරම් බණක් අහගෙන ගුණධර්ම පුරාගෙන සිල් රැකගෙන අඩුගාන මේ කාලෙ හොඳට භාවනා කරන්න පටන්ගන්න. ඔබට සමහල්ලාවට ඇදිරනීතිය දාලවෙන්න පුළුවන් ඔබේ ප්‍රදේශේ ඔබට රැකියාවට යන්න මේ කාලෙ තුළ අවස්ථාව නැතිවෙන්න පුළුව ප්‍රශ්න ඇති ඒ සියල්ලත් එක්ක ධර්මයට යොමුුවෙන්. යම් දවස කනාගතයේ අපි දන්න කොච්චර කාලයක් යයිද. යම් දවසක බෙහෙතක් රෝගයට හොයාගෙන. මිනිස්සුන්ට ආයමත් වෙනද වගේ නිදහසේ මේ මූුණු වහගෙන මේ තරං ඈතින් මිනිස්සු කටයුතු නොකර වෙනද වගේ ජීවත්වෙන පරිසාරයක් ලැබෙන කාලයක් ආවොත්. එදාට ඔබ හොඳට ධර්මයෙන් දියුණු වෙච්ච කෙනෙක්. මේ ලැබිච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්ත කෙනෙ. ඒ නිසා මේ කාලෙ නිතර බණහන්න භාවනා කරන්න ධර්මය දියුණු කරන්න හොඳට සිල් රකින්න නිතර පිරිත් කියන්න තුනුරුවන්ගේ ආශිර්වාදී ජීවිතයට ඇති කරගන්න. ඒ වගේ අපි ආශිර්වාද කරන ඔබට රටටත් ලෝකයටමත්. විශේසිෙන් අපි ඉදි කරන බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේගේ ආශිර්වාදය. මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබපු. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය. ඔබ හැම දෙනාටම රටටත් ලෝකයාටම සැලසේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ පිහිට රැකවන සැලසේවා. ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරන. අද මේ ධර්මදේශනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ නුගේගොඩ පදිංචි ඉශානී ධනුෂ්කා වීරසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. සියලු දෙවියෝ සාධුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ධර්මදේශනාවේ ප්‍රධානම අරමුණ තමයි ඉශානි ධනුෂ්කා වීරසිංහ මහත්මියගේ නොවැම්බර් 19 වෙනි දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමියට දානයන් අතර අග්‍රම දානයක් වන සබ්බදානං ධම්මදානං ජිනාති කියන අරමුණ ඔස්සේ මේ ධර්මදානමේ පින තමන්ට ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනයි. ඒ වගේම දයාබර සැමියා ලසන්ත අමරතුංග දියණිය සහස්නා අමරතුංග ඒ වගේම මෑණියන් නන්දා වීරසිංහ පියාණන් රංජිත් වීරසිංහ කියන හැම දෙනාටමත් සහෝදරිය වන ජීවනී වීරසිංහ ඇතුළු පවුල හැම දෙනාටමත්. ඒ වගේම සිය සහෝදරයින් තිදෙනා ඔවුන්ගේ පවුල්වල පිරිස මේ සෑම සියලු දෙනාටමත් ලසන්ත අමරතුංග මහත්මාගේ දයාබර පියාණන් වන අභාව ප්‍රාප්ත චන්ද්‍ර අමරතුංග මහතාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින විමලා අමරතුංග මෑණියන්ට සහ ලසන්ත අමරතුංග මහතාගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරී යන පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් විශේෂයෙන් සුජීවත්ව ඉන්න පවුලේ සියලුම සහෝදර සහෝදරයන් ඥාතීන් සෑම සියලු දෙනාටමත් මේ පින් ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය පිණිසම ආශිර්වාදයක් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඒ හැම දෙනාටමත් මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලොව ගිය නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීනුත් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේ මහජන බැංකුවේ නාරාහෙම්පිට ශාඛාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේටත් වස්සාන ධර්මදේශනා මාලාවේ කටයුතු කරන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මේ වන විට ලෝකේ පුරාම පැතිරීගෙන යන මේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණ. ඉතින් එහෙමනම් අද දායකත්වයේ දරන නුගේගොඩ පදිංචි ඉශානි ධනුෂ්කා වීරසිංහ මහත්මියටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණ මේ පිනත් ධර්ම දානමේ පිනත් නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ නුගේගොඩ පදිංචි ඉෂානී ධනුෂ්කා වීරසිංහ මහත්මියගේ නොවැම්බර් මාස 19 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද ජන්මදිනය සමරනු ලබන නුගේගොඩ පදිංචි ඉෂානී ධනුෂ්කා වීරසිංහ මහත්මියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවායි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අපද ප්‍රාර්ථනා කරමු. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දහම්මැසු ඔබ සැමට තෙරුවන් සරණයි.